අපි දැන් KPKC ඇසුරින් එන 2016 රචනා ප්‍රශ්නයට යමු. ළමයි 2016 5C ප්‍රශ්නය මම දැන් කරන්න හදන්නේ 5C කොටස. ඔයාලා අනිවාර්යයෙන් මේ ප්‍රශ්නය කරලා ඉවර වෙලා මේ පිළිතුරු සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න ඕනේ. පැහැදිලි මම කියනවා මේ විදිහේ ප්‍රශ්න කළා නැත්නම් දැන් ප්‍රශ්න කරන්න පටන් ගන්න. ප්‍රශ්න කරලා ඉවර වෙලා පිළිතුරු සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න. හොඳයි ළමයි. මම ඔන්න දැන් මේක සාකච්ඡා කරන්න පටන් ගන්න හදන්නේ. 2015. හරි. මෙතනදී කියනවා මෙන්න මෙහෙම කතාවක්. 5C ප්‍රශ්නය. 5C අපිට කියනවා වැඩිපුර කාබන් ප්‍රමාණයක් ළමයි කාබන් ඝනය ඕන තරම් ඉන්නවා. වැඩිපුර ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් වායුව 0.15 මවුල ප්‍රමාණයක් සමග ප්‍රතික්‍රියා කරනවා. ළමයි මොකද මෙතන කියන්නේ? වාදනයක් තුල කාබන් වැඩිපුර ඉන්නවා. මෙතන කාබන් ඉන්නවා කියන්නේ යට කාබන් ඉන්නවා. වාදනයේ පරිමාවට යා බලපෑමක් නැහැ කියලා හිතන්නකෝ. CO2 වායුව ඉන්නවා මෙතන. කීයක් ඉන්නවද? 0.15 මවුල. 0.15 මවුල ප්‍රමාණයක් ඉන්නවා CO2 වායුව. අපිට කියනවා ප්‍රතික්‍රියාව යටින් දීලා තියෙනවා මෙන්න මේ ප්‍රතික්‍රියාවක් වෙන්නේ. ඔය දෙන්න අතර එන්නේ ප්‍රතික්‍රියාව මෙන්න මේකයි. කාබන් ඝනය CO2 වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරලා සමතුලිතයක් හදනවා. මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා සමතුලිත ප්‍රතික්‍රියාවක් වෙන විදිහ ළමයි කාබන් මොනොක්සයිඩ් වායුව හදනවා. මෙතන දෙකක් හැදෙනවා. ඕක තමයි ප්‍රතික්‍රියාව. කොහොම හරි දැන් කාබන් ඝනයයි CO2 වායුවයි ඉන්නවා. CO2 වායුවේ මෙච්චර මවුල ප්‍රමාණයක් ඉන්නවා. වාදනයේ පරිමාවක් දීලා තිනවා 2 ඝන ඩෙසිමීටර කියලා. 2 ඝන ඩෙසිමීටර කියලා. මෙයා අරගෙන යනවා කොච්චර උෂ්ණත්වයකටද? මෙයාගේ උෂ්ණත්වය අරගෙන යනවා 689යි සෙල්සියස් වලට. කීයටද? 689යි සෙල්සියස් වලට. අරගෙන ගියාට පස්සේ මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා මෙන්න මේ සමතුලිතය හදනවලු. මේක සමතුලිත පද්ධතිය. හරි. මේ සමතුලිත පද්ධතියේ දීලා තියෙන තොරතුරු මොනවාද? තමයි මෙතන සමතුලිත පද්ධතියේ මුළු පීඩනය දීලා තියෙනවා. PT. මට කියන්නේ PT කීයද? සමතුලිත පද්ධතියේ PT කීයද? මුළු පීඩනය දීලා තියෙනවා 8 වැඩි කිරීම 10යි 5යි කියලා. 8 වැඩි කිරීම 10යි 5යි පැස්කල් දීලා කියලා මුළු පීඩනය දීලා තියෙනවා. ඊට පස්සේ එච්චර දීලා තියෙන දීප්තත්ව වලින් ළමයා RT වල අගය දීලා තියෙනවා අපිට ඉස්සරහට ඕනි වෙයි. RT වල අගය RT ගුණිතයේ අගය 8000යි ජූල් මවුලයට. ඔක තමයි දීලා තියෙන දත්ත. බලන්නකෝ සමතුලිත පද්ධතියේ අපිට දීලා තියෙන්නේ මුළු පීඩනය විතරයි. කිසිදු තොරතුරක් නැහැ. වාදනයේ පරිමාවකින් අර 2 ඝන ඩෙසිමීටරම තමයි. 2 ඝන ඩෙසිමීටරම තමයි. දෘඩ වාදනයක් නේ. එතකොට සමතුලිත පද්ධතියේ මුළු පරිමාව දන්නවා 2 ඝන ඩෙසිමීටර කියලා. මුළු පරිමාව දන්නවා 2 ඝන ඩෙසිමීටර කියලා. මම ඒක පොඩ්ඩක් පහලින් කියන්නම්. සමතුලිත පද්ධතියේ මුළු පරිමාව දන්නවා 2 ඝන ඩෙසිමීටර කියලා. මුළු පීඩනයක් දන්නවා, පරිමාවක් දන්නවා, උෂ්ණත්වයක් දන්නවා. අවශ්‍ය නම් මවුල හොයා ගන්න පුළුවන් නේ. ඒ වගේ දේවල් බලන්න ළමයි. සමතුලිත පද්ධතිය දීලා තියෙන දත්ත දෙන පොඩ්ඩක් අවධානයෙන් බලන්න මේ. මුළු පීඩනයක් දීලා, වාදනයේ පරිමාවක් දීලා, උෂ්ණත්වයක් දීලා. අවශ්‍ය නම් මුළු මවුල හොයා ගන්න පුළුවන්. අවශ්‍ය නම් ආරම්භක පද්ධතියේ CO2 මවුල ප්‍රමාණය දීලා තියෙනවා. කාබන් ඝනය නම් ළමයි සමතුලිතතා නියතයටවත් එන්නේ නැති නිසා මම ඒක විතර තකන්නේ නැහැ. එයා වැඩිපුර ඉන්නවා. හොඳයි. අපිට කියනවා මුලින්ම මෙන්න මේ සමතුලිත පද්ධතියේ KP සඳහා සමතුලිතතා නියතයේ KP සඳහා ප්‍රකාශනයක් ලියන්නලු. බලන්න කොච්චර ලේසි ප්‍රශ්නයක්ද ළමයි. KP සඳහා ප්‍රකාශනයක් ලියන්නලු. ඔන්න මම ලියන බලන්න ළමයි. KP සමානයි මොකටද? දකුණු පැත්තේ ඉන්න ළමයි කවුද? CO වල ආංශික පීඩනය නේ. ළමයි KP ලියන ආංශික පීඩනය ඇසුරෙන්නේ. ඔව් ආංශික පීඩනය. P කියන ළමයි ආංශික පීඩනය කාගේද? CO වල. CO ගෑස් වල ආංශික පීඩනය.
හැබැයි එයාගේ ස්ටොකියෝමීටර් දෙක නිසා මේක ළමයි මෙහෙම සාමාන්‍ය වර්ණයක් දාලා වර්ග කරන්න. ඒතර හරි. PCO වල වර්ගය. බෙදීම වම් පැත්ත. ළමයි මේ ඝනයක ආංශික පීඩනයක් අපි ලියෙන්නේ නැහැ නේ මෙතන. CO2 වල ආංශික පීඩනයක් තියෙනවා. P CO2 gas. එච්චරයි. පැහැදිලිමත් කියන්නේ. ඒතර KP අපෙන් අහන්නේ KP සමානයි. මේ ප්‍රකාශනයක් විතරයි අහන්න ළමයි රෝමිලක එකේ. KP සමානයි. යගේ වර්ගයේ බෙදීම. CO2 gas. ඔන්න පළවෙනි එකට උත්තරේ හරි. ළමයි ගැටලුවක් තියනවද? ලේසි නේද? ඔව්. ඊට පස්සේ මොකද කියන්නේ? ප්‍රකාශනයක් අහන්නේ. ළමයි අනිවාර්යයෙන්ම ඔයාලා KP ලියද්දී මෙන්න මේ තුලිත රසායන සමීකරණ ලියලා ඉන්න. තුලිත රසායන සමීකරණ ලියලා ඊට ඒ ඇසුරින් KP ලියන්න උත්සාහ කරන්න. සාමාන්‍යයෙන් සමතුලිත නීතියක් ලියද්දී ඊට අදාළ තුලිත රසායන සමීකරණ අනිවාර්යෙන් ඔයාලා දක්වන්න පුරුදු වෙලා ඉන්න. මමත් දාලන්නකො මම මේක ලියලා ඉවරලා ඊට අදාළ මේක ලියුවා. ඔන්න පළවෙනි පිළිතුර හරි. එච්චරයි. ගැටලුවක් නැහැ නේ. හොඳයි. අපි යන් ඊළඟට. මොකද කියන්න ළමයි? අපිට ඊළඟට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අපිට කියනවා මෙන්න මේ උෂ්ණත්වයේදී IC80 උෂ්ණත්වයේදී KP සහ KC වල අගය සොයන්න කියලා කියන්නේ. ළමයි KP සහ KC වල අගය සොයන්න කියලා තමයි අපට කියන්නේ. අපි කොහොමද මේක කරන්නේ? සමුද්‍රික පද්ධතියේ මේ දෙන්නගේ ආංශික පීඩන දෙක හොයාගන්න ඕනේ. මෙයාගේ සහ මෙයාගේ ආංශික පීඩන දෙක හොයාගන්න ඕනේ. හොයාගෙන ඉවර වෙලා මේ සමීකරණයට ආදේශ කරන්න ඕනේ. ආදේශ කළොත් තමයි KP එන්නේ. ළමයි KP අහනවා නම් අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? මේ සමතුලිත පද්ධතියේ තියෙන මෙයාගේ සහ මෙයාගේ ආංශික පීඩන හොයාගන්න වෙනවා. කාරණා පැහැදිලි? හොඳයි. අපි කොහොමද ආංශික පීඩන හොයන්නේ? අපට සමතුලිත පද්ධතිය දීලා තියෙන්නේ මුළු පීඩනය විතරයි. ආරම්භක පද්ධතිය CO ආරම්භක මවුල නම් දීලා තියෙනවා. හැබැයි සමතුලිත මවුල කීයද දන්නේ නැහැ. බලන්න මම මේ කරේ නැහැ. ළමයි තුලිත රසායනික සමීකරණය ලියලා මම දන්න දේවල් ටික ලියනවා. ආරම්භක අවස්ථාවේ එක්කෙනෙක් ගැන දන්න ඕනේ CO වල. මම ලියනවා මෙතන ආරම්භක මවුල. මොකද මම ලියන්නේ? ආරම්භක මවුල ප්‍රමාණය කීයද කියලා මෙතන ලියනවා මේ බලන්න. ආරම්භක මවුල. ඒක මවුල කියන එකකින් ලියන්න. ආරම්භක මවුල කියන එකකින් ලියන්න. CO වල ඉන්නවා 0.15ක්. මෙයා වැඩක් නෑ ළමයි. ගණයක් නේ. යා වැඩිපුර ඉන්නවා. මෙයා ආරම්භයේදී නෑ. ආරම්භයේදී තාම කාබන් මොනොක්සයිඩ් හැදිලා නෑ. පස්සේ මේ දෙන ප්‍රතික්‍රියා කරලානේ කාබන් මොනොක්සයිඩ් හදන්නේ. තාම නෑ. හොඳයි. එයාගේ ප්‍රතික්‍රියා කරන මවුල ප්‍රමාණය අපිට දීලා නෑ නේද? දීලා තියෙනවද? කාබන් මොනොක්සයිඩ් වලින් කොච්චර කාබන් ඩයොක්සයිඩ් වලින් කොච්චර ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරනවද කියලා අපිට දීලා තියෙනවද? නෑ. එහෙනම් ප්‍රතික්‍රියා කරන මවුල කියන එකකින් මම ලියන්නම්. මම දන්නේ මෙයාගෙන් x කියලා ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරනවා කියලා හිතන්නකෝ. මෙයාගෙන් වැය වෙනවා x කියලා ප්‍රමාණයක්. වැය වෙන නිසා ඍණ කියලා දාන්න. අවුලක් නෑනේ. ආරම්භයේදී CO2 ඉන්න ප්‍රමාණය විතරයි දන්නේ 0.15යි කියලා. එයාගේ ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය මම දන්නේ නෑ. නමුත් මම ඒක x කියලා ගත්තා. වැයවීමක් නිසා ඍණ කියලා දැම්මා. මම ප්‍රශ්නයක් අහන්න. ළමයි මෙයාගෙන් එකක් ගියොත් මෙයාගේ කීයක් හැදෙනවද මට කියන්නකෝ? දෙකක් හැදෙනවනේ. ඔව් මේ එකක් ගියොත් දෙකක් හැදෙනවා. මේ එකට දෙක. හරි. එහෙනම් මට කියන්න. එකක් ගියොත් දෙකක් හැදෙනවා නම් මෙයාගේ x ප්‍රමාණයක් යනවනේ මෙතනින්. මෙතනින් ඒ වගේ දෙගුණයක් හැදෙන්න ඕනේ නේද? එකක් ගියොත් දෙකක් හැදෙනවා නම් x ප්‍රමාණයක් ගියොත් ඒ වගේ දෙගුණයක් හැදෙනවා 2x. මම ධන කියලා දාන්නවා. ඒ ධන කියලා දැම්මේ හැදෙනවනේ. නිපද වෙනවනේ ධන. මෙයා වැය වෙන නිසා ඍණ. මෙයා හැදෙන නිසා ධන. අවුලක් නැහැ නේ. හොඳයි. එහෙනම් මට කියන්න දැන් සමතුලිත මවුල මෙයාලගේ. සමතුලිත මවුල කියන එකකින් ආරම්භයේ මෙච්චර ප්‍රමාණයක් හිටියා. x ප්‍රමාණයක් වැය වුණා. ඉතිරි වෙන්නේ කීයද සමතුලිත පද්ධතිය වෙද්දී? 0.5න් x ප්‍රමාණයක් ගියාම කීයද ඉතිරි වෙන්නේ? 0.1 ඍණ x. ඔන්න දැන් සමතුලිත අවස්ථාවේ ඉතිරිලා තියෙන මවුල. මෙච්චරක් හිටියා මෙච්චරක් ගියා. මෙච්චරක් ඉතිරි වෙනවා. අවුලක් නැහැ.
හොඳයි. මෙතන ළමයි ආරම්භයේ හිටියේ නෑ. මෙච්චර පමණක් හැදිලා තියෙනවා. ඉතින් මේ හැදිච්ච ප්‍රමාණය නේද දැන් සමතුලිත බද්ධ තියෙන්නේ. ආරම්භයේ හිටියේ නෑනේ. මේ හැදිච්ච ප්‍රමාණය තමයි ඉන්නේ 2x. ඔන්න ළමයි මම වැඩේට ඇවිල්ලා තින්නේ දැන්. ළමයි මේ සමතුලිත පද්ධතියේ මෙයා ඝනයක්නේ වායු කලාපයට යා එන්නේ නෑනේ. මේ දෙන්නනේ වායු කලාපේ ඉන්නේ. ඒ දෙන්නගේ මවුල වල එකතුව කීයද කියලා බලුවොත් මම. මේ දෙන්නගේ එකතුව කීයද කියලා බැලුවොත් මම මේ පැත්තෙන් ලියන්නම්. සමතුලිත මුළු මවුල කීයද ළමයි? මේ දෙන්නගේ එකතු කරන්න 0.15 ඍණ x එකතු කරන්න 2x. මේ දෙන්න එකතු කළා. එකතු කරාම කීයද එන්නේ මට? 0.15යි ධන x කියලා එනවා. මෙන්න මේ සමතුලිත පද්ධතියේ තියෙන මුළු පවුල ප්‍රමාණය හොයාගත්තා. හරි. මේ වෙනකන් කතන්දරේ ටක් ගාලා සටහනක් දාගන්න ඉක්මන් කරන්න. අපි ටිකින් ටික යමු. ටිකින් ටික ඉවසීමෙන් යමු. හරි. වැඩේ පටන් ගන්න. ලස්සනට ලියන්න. අවබෝධයෙන් ලියන්න. බලා ලියන්න එපා. අවබෝධයෙන් ලියන්න. මේ ආරම්භක මවුල දන්නවා. ප්‍රතික්‍රියා කරන මවුල දන්නේ නැහැ. x කියලා ගත්තා. සමතුලිත මවුලට ප්‍රකාශනයක් ගත්තා. එකතුව හොයාගත්තා. ඒ මම එහෙම කළේ. මෙන්න මේ පද්ධතියට PV සමාන එන්නාටි දාලා මට මෙතන මුළු මවුල හොයන්න පුළුවන්. අපි හොයමු. හොයලා මේ මුළු මවුලයි මේකයි සමාන කරමු. දෙක මේකයි. වැඩේ කරමු ලස්සනට. ඉක්මන් කරන්න. ලියන්න. ඉක්මන් කරනවා. sama ඉක්මන් කරන්න. හොඳයි. ලොකු වෙලාවක් අවශ්‍ය වෙනවා නම් ඔයාලා වීඩියෝ එක නතර කරලා ලියා ගන්න එක තමයි ගොඩක්ම හොඳ. ඒතකොට අපිට ලොකු කාලයක් ඉතිරි කරගන්න පුළුවන්, පොඩි කාලයකදී ගොඩක් වැඩ කරන්න පුළුවන්. හරි. වීඩියෝ නතර කරලා මේක ලියා ගන්න එක තමයි ගොඩක් හොඳ ගණන් හදද්දී. හරි ළමයි. දැන් මට කියන්නකෝ මේ ආවේ සමතුලිත පද්ධතියේ මවුල නේද? ළමයි සමතුලිත පද්ධතියේ උෂ්ණත්වයයි පීඩනයයි පරිමාවයි දන්න නිසා මෙයාට PV සමානයි නාටි දාලා මෙතන මුළු මවුල හොයාගන්න බැරිද? පුළුවන්. සමතුලිත පද්ධතියට PV සමානයි නාටි දාමු. එම දාලා මම මෙයාගේ මවුල උක්ත කරගන්නවා ළමයි. n උක්ත කරගන්නවා. n සමානයි PV බෙදීම RT. n සමානයි PV බෙදීම RT. එහෙම දාලා අපි මෙතන තියෙන මුළු මවුල හොයාගමු. මුළු මවුල. සමතුලිත මුළු මවුල. කී දෙන්නේ? පීඩනය දන්නවා 8 වැඩි කිරීම 10/5යි. එන්නෙම ඍණ 2. පරිමාව ළමයි ඝන මීටර වලින් ආදේශ කරන්න. දීලා තියෙන ඝන ඩෙසිමීටර්. අනිවාර්යයෙන් මේ සයික වලින් ආදේශ කරන්න. මේක 10 ඍණ 3 වැඩි කරනවා. ඒතර ඝන මීටර වෙනවා. බෙදීම තමයි RT වලගේ දීලා තියෙනවනේ. එතන RT වලගේ දීලා තියෙනවා කීයද? 800යි. ද 8000යිද? මම RT වලගේ කීයද දීලා තියෙන්නේ? 8000යි නේ. 8000යි. 8000යි ජූල් මවුලට. හරි. දැන් මේක සුළු කරලා ඉවර වෙලා. මුළු මවුල කීයද කියලා ගන්න. බලන්න මම සුළු කිරීමක් කරලා ඉක්මන් කරමු. ළමයි ඉක්මන් කරන්න කීය දෙන්නේ? 0.2ද නෑ. දශම දෙකයි නේද? මේ බලන්න මේ බිංදු 3 උඩට ගත්තට පස්සේ මෙතන 10 ඍණ 6 වෙනවා.
බින්දු 3 කියන 10 ධන 3ක් නේ. ඒක උඩට ගත්තම ඍණ 3යි. ඍණ 3යි ඍණ 3 ඍණ 6යි නේ. හරි. 8ට කැපෙනවා. ඒතර තමයි 2 ඉතිරි වෙන්නේ. 2 වැඩි කින් 10 ඍණ 1යි. ඒ කියන්නේ 0.2යි. ඔන්න ළමයි මුළු මවුල හොයාගත්තා. මේක තමයි මුළු මවුල. දැන් මුළු මවුල සඳහා අපි ප්‍රකාශනිකුත් ගත්තානේ. සමතුලිත පද්ධතියේ මේ දෙන්නගේ එකතුවනේ ළමයි මුළු මවුල වෙන්නේ. මෙන්න මේකනේ. මෙන්න මේ ප්‍රකාශනය මේකට සමාන කරමු. අපි සමතුලිත පද්ධතිය මේ දෙන්න එකතු කරලා හොයාගත්තනේ මුළු මවුල මෙච්චරයි කියලා. ඉතින් මුළු මවුල වල ඇත්තගේ දැන් හොයාගෙන තියෙනවා. දැන් ඔය දෙක සමාන කරමු. 0.15 ධන x සමානයි 0.2ට. නැ x එනවා. මේක අඩු කරන්න. 0.5යි බවුල. ඔන්න x වලගේ හොයාගත්තා. එහෙනම් දැන් පුළුවන් CO සහ CO2 මවුල හොයන්න. මට කියන්න. සමතුලිත CO2 මවුල කීයද? සමතුලිත CO මවුල කීයද? ආදේශ කරන්න. 0.15 ඍණ x x වෙන මොකද ලියන්නමයි? x වලගේ දන්නවනේ. 0.05. ඒතර කීය දෙන්නේ? 0.1යි. ඊට පස්සේ CO මවුල දෙක වැඩි කිරීම x වලගේ දන්නවා 0.1යි. දෙන්නගේ සමතුලිත මවුල ගන්න. ඉක්මන් කරලා ලියන්න තමයි. ඔන්න දෙන්නගේම සමතුලිත මවුල හොයාගත්තා. ඉක්මන් කරන්න. මම මේක මකනවා දැන්. බලන්නකෝ අපි ඊටමත් සංයමයෙන් ඊටමත් සරලව වැඩි වැල් වටාරන්න නැතුව කතන්දර නැතුව අපි ලස්සනට පිළිවෙලට වැඩ ටික කරගෙන යනවා. ඔයාලා හිතන්න. මේ විදිහට මුල ඉඳන් අග වෙනකන් වැඩ කරගෙන යන දරුවා කවදාකවත් විභාගේ ෆේල් වෙනවද? නෑ. කවදාවත් S එනවද? නෑ. C වලට උඩින් B හෝ A අනිවාර්යයි. තමයි අපි මේ අවබෝධයෙන් ගණන් හදන්නේ. දැන් අපි කොහොමද මේ වගේ ගණන් අර වගේ ගණන් කියලා දැන් අපි කතන්දර කර කර නිකන් මේ ගණන් රටා කරනවද නැහැ. ගිරව් නෙවෙයි අපි අවබෝධයෙන් ගණන් හදන්නේ. දැන් අපි සමතුලිත පද්ධතියේ ඉන්නේ මේ දෙන්නා විතරයි. වෙන කවුරුත් නැහනේ. මෙයාගේ මවුලයි සමානයි. මම මේ KP හොයන්න යන ගමනනේ. මට ඕනි ආංශික පීඩන දෙක. ආංශික පීඩන දෙක. ඔන්න මෙයා දෙන්නගේ මවුල හොයාගත්තා. මේක හරි සරලයි ළමයි. දෙන්නගේ මවුල සමානයි. මවුල සමානයි කියන ආංශික පීඩන සමානයි. එහෙම හිතන්න පුළුවන් ඕන මේ CO2 සහ CO වල මේ දෙන්නගේ මවුල සමාන නිසා ආංශික පීඩන සමානයි. PCO2යි PCO සමානයි ළමයි. CO2යි සමානයි PCO. ළමයි මවුල සමානයි කියන්නේ ආංශික පීඩන සමාන අනිවාර්යයෙන්. මොකද එකක් භාජනනේ ඉන්නේ. එලි වැඩි වලට අරන් ඕනේ නැහැ නේ. මේ දෙන්නගේම මවුල සමානයි කියන්නේ. මේ CO2 සහ CO වල මවුල සමාන නිසා ආංශික පීඩන සමානයි. ආංශික පීඩන එකතුව කීයද? ආංශික පීඩන එකතුව නේද ළමයි මුළු පීඩනේ කියන්නේ. ඒකනේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නෙමෙයි කියන්නේ. ආංශික පීඩන එකතුව මුළු පීඩන සමානයිනේ. හොඳයි. එහෙනම් මට කියන්න. PCO2 දන්න PCO සමානයි 8 වැඩි කිරීම 10/5යි. ආංශික පීඩන දෙක එකතුව මුළු පීඩන සමානයි. දැන් මාර වැඩි. මුගේ පීඩනය සමානයි මුගේ පීඩනය සමානයි. සමාන දෙන්නෙක් එකතු කරාම මේක මේකේනවලු. එනේ එකෙක්ගේ කීයද? එකෙක්ගේ 4 වැඩිකින් 10/5 නේද ළමයි. මුගෙත් 4 වැඩිකින් 10/5යි මුගෙත් 4 වැඩිකින් 10/5යි. මේ දෙක එකතු වුණාම 8 වෙන්නේ. මුගෙත් මේ දෙන්නක සමාන කියලා හොයාගත්තා ළමයි. එහෙනම් මුගෙත් 4යි මුගෙත් 4යි එකතු කරාම 8 වෙනවා. අපිට එනවා PCO2යි PCOයි ඔය දෙකම 4 වැඩි කිරීම 10/5 කියන කතන්දර ඕනේ නැහැ. මෙහෙම ලියුණා හරි.
තේරුමක් කියන්නේ? ඔක පෙන්වන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔන්න මම එක ක්‍රමයකට පෙන්වන්නම්. ඔන්න එක ක්‍රමයකට පෙන්නුවා. ඔක කතන්දරේ. තව ක්‍රමයකට පෙන්වන්නම් ඕන්න. මේක හරි සරලයි. MCQ එකක් වගේ ටක් ගාලා ගන්න පුළුවන් මේ. මුන් දෙන්නගේ මානසික පින් සමානයි. මවුල සමාන නිසා මේ. මවුල සමානයි දෙන්නගේ. එතකොට සමාන දෙන්නෙක් එකතු කරාම 8 වෙනවා නම් එකෙක්ගේ 4 අනිත් එකගේ 4යි නේද? මෙයාගේ 4යි මෙයාගේ 4යි. තේරුණාද? නැත්නම් තව ක්‍රමයක් මෙහෙම කරන්න පුළුවන්. හෝ. මෙහෙම ලියන්න පුළුවන්. PCO2 සමානයි මුළු පීඩනය වැඩි කිරීම මොකද්ද? මුළු පීඩනය වැඩි කිරීම මොකද්ද? මවුල භාගයනේ. උගේ මවුල භාගය කීයද? CO2 වල මවුල දන්නවා 0.1යි කියලා. ඒක බෙදන්න මුළු මවුල වලින්. මුන් දෙන්නගේ එකතු වීම. 0.2කින්. එතකොටත් වෙනව නේද? මම එක බෙදීම දෙක නේ කිව්වා. මෙතන 4 එනව නේද? CO2 වල අංශක පින්න විදිහට එනවා. ওই විදිහටම PCO හොයන්න පුළුවන්. මුළු පින්නේ වැඩි කිරීම මවුල භාගය. 4 වැඩි කිරීම 10/5යි. තේරුමක් කියන්නේ. මෙහෙම හෝ මෙහෙම. ඔය ක්‍රම දෙකෙන් ඕනෙකින් කමන්නේ දෙන්නගේ ආංශක පින්න හොයන්න ටක් ගාලා ඉක්මන් කරන්න. Makaran. ඉක්මන් කරන්න. ඔන්න ළමයි ආන්සර් පින්න දෙක දැක්කා. ආන්සර් පින්න දන්නවා නම් KP හොයන්න බැරිද? පුළුවන් මහ ලොකු දෙයක්ද? ළමයි මම මකනවා මේක. අපෙන් අහන්නේ KP නේ. ඔන්න මම KP සමීකරණ ලියලා ආදේශ කරනවා. KP සමානයි මම කලිමුත් ලිව්වා. මෙයාගේ ආන්සර් පින්නේ PCO. එකේ වර්ගය. බෙදීම මෙයා ගණයක් න්‍යා වැඩක් නැහැ. මෙයාගේ ආන්සර් පින්නේ PCO gas. CO2 gas නේ. PCO2 gas. හරි. දැන් ආදේශ කරමු. ළමයි ආදේශ කරන්න. බලන්න. CO වල ආංශික පීඩනයයි දෙන්නගේම සමානයිනේ. මෙයාගේ 4 වැඩිකින් 10/5යි. ඒකේ වර්ගය. මෙයාගේ 4 වැඩිකින් 10/5යි. ඒක පැහැදිලි. උඩ එක 4 වැඩිකින් 10/5ක් යට එකක් කැපිලා ගියාම උඩ එකක් ඉතුරු වෙනවා. 4 වැඩිකින් 10/5ක් උඩ ඉතුරු වෙනවා. ඒකකේ මොකද්ද? මෙතන පැස්කල් වර්ගය මෙතන පැස්කල්ට කැපිලා ගියාම එක පැස්කල් එකක් ඉතුරු වෙනවා. නැත්තම් යට එන්නේ මෙතන කියලා දාන්නත් පුළුවන්. ඔන්න ළමයි. KP වලගේ ආවා. පැහැදිලිද? තාමත් ලේසි. ලියන්න. ඉක්මන් කරන්න. හොඳයි අපි දැන් යමු ඊළඟ ප්‍රශ්නෙට. ඒකේ ඊළඟ කොටසට අපිට මොකද කියන්නේ මෙතන? සෝරි අපෙන් ළමයි KC අහනවනේ. KP සහ KC යන දෙකම හොයන්න කියලානේ කියන්නේ. දැන් අපි KC හොයමු. දැන් KP හෙව්වනේ. නේද ළමයි? දැන් අපි KC හොයමු.
කොහොමද KC හොයන්නේ? කොහොමද අපි KC හොයන්නේ? KP නම් හොයාගත්තා. අර සම්බන්ධය මතකද? අපි සම්බන්ධයක් ව්‍යුත්පන්න කරලා තියෙනවා. KP සමානයි KC වාරයක් RT වල ඩෙල්ටා n කියලා. මතකද? මෙන්න මේ සමීකරණ අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. මේක මතක තියෙන්න ඕනේ. KP කියන්නේ KC වාරයක් RT වල ඩෙල්ටා n. මට ඩෙල්ටා n කියන්න මෙතන කියලා. ඩෙල්ටා n කීයද? දකුණු පැත්තේ ස්ටෝකියොමීටරෙන් අඩු කරන වම් පැත්තේ ස්ටෝකියොමීටරය. මේ ඝණය ගන්න එපා හොඳේ. වායු වල විතරයි. ඝණය ගන්න බෑ, ඝණය සලකන්න බෑ. මෙතන ස්ටෝකියොමීටරය 2යි. මෙතන ස්ටෝකියොමීටරක සංගුණක 1යි. දෙකෙන් එකක් අඩු කරාම කීයද? දකුණු පැත්තෙන් අඩු කරනවා වම් පැත්ත. දෙකෙන් අඩු කරනවා 1. උතුරු උත්තරේ 1යි. එහෙනමයි KP සමානයි KC RT. මෙතන 1 නෙන්නේ. මෙතන 1 නෙන්නේ. එහෙනම් KC යුක්ත කරගන්න. ළමයි KC යුක්ත කරන්නේ KC හොයන්න. KC යුක්ත කරන්නේ KC හොයන්න. KC සමානයි KP බෙදීම මොකක්ද? මේක මෙහෙට ගන්න RT. දැන් ආදේශ කරන්න. දැන් ආදේශ කරන්න. KP දන්නවා 4 වැඩිකින් 10 5යි කියලා. එන්නෙම් හිත කියලා දාන්න. RT කීයද? මෙන්න RT. 8 වැඩිකින් 10 3යි කියලා ගන්න. 8 වැඩි කිරීම 10 3යි. ජෝල් මවුලයට. KC කීයද? 10 3යි එකක් ගියාම 10 2යි 400 වෙදීම 50යි නේද? 4ට 5යි 50යි 50යි. ඔන්න ළමයි 50යි කියලා ආවා. ඒකකය කොහොමද ගන්නෙ දැන්? කොහොමද අපි ඒකකය ගන්නෙ? අපි කොහොමද මේක ඒකකය ගන්නෙ? මේ බලන්න. මේ සමීකරණය KC සමීකරණය අපි ගොඩනගන්නේ ඕන පැත්තක මම ලියලා පෙන්නන්න ලියන්න ඕනේ නැහැ. KC සමීකරණ ලියන්නේ ළමයි. දකුණු පැත්තේ සාන්න දෙකක් ඉන්නවා. එතකොට මවුල ගණන් ඩෙසිමීටර ඒවා 2යි. ළමයි SI එකක වලින් ඒ නිසා ඝන මීටර කියලා ගන්නවා. මොකද ළමයි මෙතන එන්නේ SI එකක වලින්. මෙයා නියුට්‍රෝන මෙතන ජූල් ඉන්නවා කියන්නේ SI එකක වලින් එන්නේ. ඉතින් SI එකක වලින් එන්න ඕන නිසා මම මීටරයට කියලා ගන්නවා. යෝගී දෙකක් ඉන්නවා. බෙදීම මෙයාගේ සාන්ද්‍රණය විතරනේ තියෙන්නේ වම් පැත්තේ. මෙයා ඝනයක් නේ. මෙයාගේ සාන්ද්‍රණය. ඝන මීටර ඝන ඩෙසිමීටරමයි ලියවෙන්නේ. හරි. මේකට හරින SI එක KC වල එක කියනොත් මෙහෙමනේ. එතකොට උඩ සාන්ද්‍රණ 2යි යට සාන්ද්‍රණ 1යි. උඩ දෙකකින් යට එකක් කපලා ගියාම උඩ එක සාන්ද්‍රණයක් ඉතුරු වෙනවා. මවුල ඝන මීටරයට. ලෝක තමයි පිළිතුර. තේරුම කියන්නේ. හොඳයි. ඉක්ම කරලා ගන්න. හොඳ ළමයි මේක කරලා උනාට පස්සේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා රෝම ඉලක්කම් 3. මොකද්ද රෝම ඉලක්කම් 3 කියන්නේ? හොඳට ආයෙත් කියව ගන්න. තමයි ප්‍රශ්නේ නැවත කියව ගන්න. රෝම ඉලක්කම් 3 මොකද්ද කියන්නේ? රෝම ඉලක්කම් 3 මොකද්ද කියන්නේ? ළමයි මේ සමතුලිත පද්ධතියේ මෙන්න මෙහෙම වෙනසක් කරනවලු. මොකද්ද කරන්නේ? බලන්නකෝ. වෙනත් පරීක්ෂණයකදී මේ උෂ්ණත්වයේදී මොකද? ළම උෂ්ණත්වය වෙනස් කරන්නේ හැබැයි වෙනත් පරීක්ෂණයක්. අර විදිහට ළමයි කාබන් ඝනය වැඩිපුර ඉන්නවලු. කාබන් මොනොක්සයිඩ් සහ CO2 ඉන්නවලු. දෙන්නම ඉන්නවලු පද්ධතියේ. පද්ධතියක් ඉන්න ළමයි මෙතන එතකොට තුන් දෙනාම ඉන්නවා. මෙයක් ඉන්නවා මේ පද්ධතිය ඇතුලේ. වෙනත් අවස්ථාවක්. කාබන් ඝනයක් ඉන්නවා. CO2ත් ඉන්නවා. මෙතනදී ළමයි මේ දෙන්නගේ ආංශික පීඩන දීලා තියෙනවා.
එක් එක් වායුවේ ආංශික පීඩනය 2 වැඩි කිරීම 10/5 බැගින් වේ. PCO2 2 වැඩි කිරීම 10/5යි. PCOත් 2 වැඩි කිරීම 10/5යි. ළමයි දෙන්නගේ ආංශික පීඩන සමානයිලු. අපිට කියනවා පද්ධතිය සමතුලිතතාවයට එළඹෙන විට මේ පද්ධතිය සමතුලිතද කියලා දීලා නැහැ ළමයි. සමතුලිතද නැද්ද අපි දන්නේ නැහැ. මෙයා සමතුලිතද කියලා දන්නේ නැහැ. සමතුලිත නැත. සමතුලිත නැතුව ඇති ළමයි. මෙතන කියනවා ළමයි මේ පද්ධතිය සමතුලිතතාවයට එළඹෙන විට. ඒ කියන්නේ මෙයා සමතුලිත නැහැ කියලා මෙතනම කියනවා. මේ පද්ධතිය සමතුලිතතාවයට එළඹෙන විට CO2 වල ආංශික පීඩනයේ මෙන්න මෙයාගේ වෙනස් වීම. මෙන්න මෙයා වෙනස් වෙන හැටි CO2 වල ආංශික පීඩනයේ වෙනස් වීම ගණනය කිරීමක් ආධාරයෙන් පැහැදිලි කරන්නලු. පැහැදිලි කරන්නලු. ගානක් හදලා පැහැදිලි කරන්නලු. දැන් ළමයි ඔන්න කාබන් කණයයි මුන් දෙන්නම තුන් දෙනාම ඉන්නවා. මේ තුන් දෙනාම ඉන්නවා. සමතුලිත නැහැ පද්ධතිය. සමතුලිත නැහැ. කෙලිම කියන සමතුලිත නැහැ කියලා. හැබැයි කාලයක් ඇද්දි මේ තුන් දෙනාම ඉන්නවනේ. යම් අවස්ථාවකදී සමතුලිතයක් බිහි වෙනවා මෙතන. කාබන් ඝනයයි උතන තියෙන කාබන් මොනොක්සයිඩ් ප්‍රතික්‍රියා කරලා CO2 ප්‍රතික්‍රියා කරලා මෙහෙට යනවා. කාබන් මොනොක්සයිඩ් විඝටනය කරලා නැවත පහට යනවා. ආපස් වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව පසු ප්‍රතික්‍රියාව සීගතා සමාන වුණාට පස්සේ සමතුලිතය බිහි වෙනවනේ. අන්නේ සමතුලිත අවස්ථාව බිහි වෙන විට මෙයාගේ සාන්ද්‍රණයේ වෙනස් වීම පැහැදිලි කරන්නලු. කොහොමද වෙනස් වෙන්නේ කියලා. අඩු වෙනවද වැඩි වෙනවද? ඕක තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. නැත්තම් මේ අවසාන සාන්ද්‍රණය හොයන්න නෙවෙයි. එහෙම කතාන්දරයක් මෙතන අහන්නේ නැහැ. ගණනය කිරීමක් උපයෝගී කරගෙන මෙයාගේ සාන්ද්‍රණය අඩු වීමක් වෙයිද වැඩි වීමක් වෙයිද කියලා පෙන්වන්න. මේ වගේ දේවල් අපි කළා. KPKC වලට එද්දිම ලස්සනට අපි තීරි කාරණා ටික ඔළුවට දාගෙන ඉන්නේ. මතකනේ. ආයි දැවැන්ත විදියට ආයි කිසිදු පන්දිය නොදෙවෙනි විදියට ළමයි සම්පූර්ණ විෂය කාරණා ටික අපි සාකච්ඡා කළ ඉවරයි. ඒ අවබෝධයෙන් දැන් ඔයාලට කරන්න පුළුවන් මේක. මතකද ප්‍රතික්‍රියා ලබ්ධිය Q වගේ මතකද? ළමයි අපි මේ ප්‍රතික්‍රියාවේ QP යගේ හොලෙමු. QP යගේ නැත්නම් Q වගේ. QP අර KPම තමයි KP සමීකරණ U වගේම තමයි QP. මේක සමතුලිත පද්ධතියක් නෙවෙයි. සමතුලිත පද්ධතියකට අපි දාන ළමයි KP නෙවෙයි QP. KP සමීකරණයමයි හැබැයි QP KP නෙවෙයි. අර KP QPට සමාන වෙන්නේ සමතුලිත පද්ධතියක නේද? QP KP සමාන වෙන්නේ සමතුලිත පද්ධතියක් නම් මතකනේ. අපි බලමු QP කීයද කියලා මෙතන. සමතුලිත නැති කියලා දන්නේ නැහැ නේ අපි. කොහොම සමතුලිත දන්නේ නැහැ. හරි QP කීයද බලන්න. ඔන්න QP සමානයි CO වල ආංශික පීඩනයේ වර්ගය. බෙදීම වම් පැත්තේ. මෙයා ඝනයක් නේ. මෙයා CO. මෙයාගේ ස්ට්‍රීම් එකයි. දැන් ආදේශ කරලා බලමු. දැන් මේ පද්ධතියේ තියෙන ආංශික පීඩන ආදේශ කරලා බලන්න ළමයි. එතකොට QP එනවා. දෙන්නගේ පීඩන 2 වැඩි 10 බැගින් ඉන්නේ. වර්ගය. මෙතනත් 10 පස් කරමු. අපේ නම පිළිතුර මේක කැපිලා ගියාම 2 වැඩිකින් 10 5යි කියලා. තමයි. ඔන්න QP යගේ. හැබැයි KP යගේ කීයද මේ උෂ්ණත්වයේදී? මෙම උෂ්ණත්වයේදී පද්ධතිය KP යගේ කීයද? අපි කලින් හොයාගත්තා. 4 වැඩි කිරීම 10 5යි. ළමයි QP එන්නේ 2 වැඩි කිරීම 10 5යි. නමුත් මේ උෂ්ණත්වයේදී KP නම් මෙච්චරයි. ඉක්මන් කරලා ලියාගෙන මම පැහැදිලි කරන්නම්. මේ අහන්නකෝ. මතක තියාගන්න පද්ධතිය නිතරම උත්සාහ කරන්නේ එයාගේ QP යගය කොහොම හරි කමන්නේ KP ට සමාන කරගන්න. ඒක හොඳට මතක තියාගන්න. QP යගය KP යගයට සමාන වෙනකම්ම
මේ පද්ධතිය උත්සාහ කරනවා. උත්සාහය අතාරින්නේ නැහැ. එහෙනම් මට කියන්න. QP යගේ දැනටමත් අඩුයිනේ. KP වලට වඩා QP යගේ අඩුයි. එහෙනම් මෙයා QP යගේ වැඩි කරගත යුතුයි KP දක්වා. කොහොමද වැඩි කරගන්නේ? QP යගේ අඩුයි මේ අවස්ථාවේදී. මේ අවස්ථාවේදී QP යගේ අඩුයි. ඒක KP යගේ දක්වා වැඩි කරගන්න ඕනේ. KP යගේට සමාන කරගන්න ඕනේ. ඒතර තමයි සමතුලිත වෙන්නේ. මේක නියතගයක් නේ. මේකට සමාන වෙන්න නම් මේක වැඩි වෙන්න ඕනේ. තව. ඒක වැඩි කරන්නේ කොහොමද? ඒක වැඩි කරගන්න තියෙන ක්‍රමය තමයි ළමයි මේ උඩාගය වැඩි වෙන්න ඉන්නේ. මේ උඩාගය වැඩි වෙලා මේක අඩු වුණොත් නේද? QP යගේ ලොකු වගයක් එන්නේ. ඒ හිතන්න QP යට ලොකු වගයක් එන්න ළමයි මුගේ යගේ ලොකු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සමතුලිත දකුණට යන්න ඕනේ. සමතුලිත දකුණට ගිහිල්ලා CO හදන්න ඕනේ. CO හදන්න නේද මේ උඩාගය වැඩි වෙන්නේ. ඔව්. එතකොට තමයි දෙක වැඩි කිරීම 10 5 ඉන්නේ යා. යම් අවස්ථාවක හතර වැඩි කිරීම 10 5ට එන්නේ. තේරුණේ නැද්ද? අයි කියන්න. දැනට මේ අගය මෙච්චරයි. නමුත් අපි අනිවාර්යෙන් දන්නවා මේ අගය හතර වැඩි කිරීම 10 5 දක්වා යන්න ඕනේ. ඒ කියන්නේ වැඩි වෙන්න ඕනේ. වැඩි වෙන්න තියෙන ක්‍රමය මොකක්ද? ඉර උඩ තියෙන එක වැඩි වුණොත් තමයි මේ අගය මේ දක්වා වැඩි වෙන්නේ. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න මෙන්න මෙහෙම. පද්ධතියේ QP අගය KP අගයට වඩා අඩුවේ. ඉස්සලම් පළවෙනි කාරණා අඩුය. පද්ධතියේ QP අගය KP අගයට වඩා අඩුය. එබැවින් QP අගය KP අගයට සමාන වීම සඳහා QP අගය KP අගයට සමාන වීම සඳහා සමතුලිතය දකුණට විස්ථාපනය වේ. සමතුලිතය දකුණ විස්ථාපනය වේ. එවිට මොකද ළමයි දකුණට ගියාම CO2 හි ආංශික පීඩනය අඩු වේ. දකුණු විස්ථාපනය කියන්නේ මෙයාගේ ආංශික පීඩන අඩු වෙනවා කියන එක. එවිට CO2 හි ආංශික පීඩන අඩු වේ. ළමයි අපෙන් අහන්නේ CO2 වල ආංශික පීඩන වෙනස් වීමනේ. කාරණා පැහැදිලිද? එවිට CO2 වල ආංශික පීඩන අඩු වේ. එච්චරයි. දැන් මොකද හිතෙන්නේ? හරියට විශේෂ කාරණා ටික කතා කරපු ළමයි මේ 2015 කියලා දාලා තියෙන මාර වැඩි බලන්නකො 2016 හොඳේ 2015 කියලා දැන් ළමයි 2016 හදන්නේ හොඳ බලන්නකො ඒක දැන්නේ දෙක දැන් මොකද හිතෙන්නේ හරියට විශේෂ කාරණා ටික කතා කරලා නේද ආදර්ශ ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරපු නිසා දැන් අපට පාස් පේපර්ස් ප්‍රශ්න නිකන් කජු කනවා වගේ දැනෙන්නේ නැද්ද ඔව් ළමයි කජු කනවා වගේ දැනෙනවා හොඳයි ළමයි මම දැන් ඔයාලට 2017 KP සහ KC ඇසුරින් ඇවිල්ලා තියෙන ප්‍රශ්නය සාකච්ඡා කරන්න හදන්නේ අනිවාර්යයෙන්ම දරුවෝ මේ පේපර් සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම 2017 ප්‍රශ්නය කරලා ඉන්න. ඒ ප්‍රශ්නය කරන්නේ නැතුව බොරුවට නම් මේක අහගෙන ඉන්න එපා. කිසි වැඩක් නැහැ. තේරුමක් නියුනේ. හොඳයි. ඔන්න ඔයාලා කරලා කියලා හිතාගෙන මම ප්‍රශ්නය පැහැදිලි කරනවා. ළමයි මේ සෙල්සියස් අංශක 100ට වඩා වැඩි උෂ්ණත්වවලදී මෙන්න මේ සමතුලිතය බිහි වෙනවලු. දෙකක් සෝඩියම් බයිකාබනේට් තමයි සෝඩියම් බයිකාබනේට් දෙකක්. සෝඩියම් බයිකාබනේට් දෙකක්. මේ ඝනයක් ළමයි මේක. මේක ඝනයක්. සෝඩියම් බයිකාබනේට් දෙකක්. මෙයා වියෝජනීය වෙලා හදනවලු සෝඩියම් කාබනේට් සහ CO2 ගෑස් සහ ජලය. ළමයි මේ දෙකම වායු. මේ දෙකම වායු. CO2 සහ
ජලය. අපිට කියන මෙන්න මෙහෙම කතාවක් හොඳට අහගන්න. සෝඩියම් බයිකාබනේට් කියන ඝනය කොච්චර භාජනයක කොච්චර ලොකු පරිමාවක් තියෙන භාජනයකද ඉන්නේ? ඝන ඩෙසිමීටර 5යි භාජනයක ඉන්නවා. මුල්ලම මම රූපය අඳිනවා මේ බලන්න. මේක තමයි සෝඩියම් බයිකාබනේට් අණු භාජනය. මේක ඝනයක් නේ ළමයි යට තැම්පත් වෙලා ඇති. ආ ඔය විදියට ළමයි තැම්පත් වෙලා ඇති. මේ භාජනයේ පරිමාව 5යි ඝන ඩෙසිමීටර. මේක දෘඩ භාජනයක්. බෙලම මේක රික්තකයක් තියෙන ඇතුලේ රේචනය කරලා තියෙන්නේ. පැහැදිලි මේක ඇතුලේ රික්තකයක් තියෙන්නේ. වෙන මොකුත් වායු නැහැ. මෙයා රත් කරනවා 328ට. ළමයි මේක ඇතුලේ රික්තකයක් තියෙන මොකුත් නැහැ. එයා රත් කරනවා 328යි සෙල්සියස් වලට. රත් කරාට පස්සේ සමුතුලිතයක් බිහි වෙනවා. ඒ කියන්නේ ළමයි මෙයා රත් කරාට පස්සේ වියෝජනීය වෙලා මෙන්න මේ සමතුලිතය බිහි වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාවේ සීඝතාවයයි පසු ප්‍රතික්‍රියාවේ සීඝතාවය සමාන වෙලා සමතුලිත පද්ධතියක් හැදෙනවා. මේක සමතුලිත පද්ධතිය. සමතුලිත පද්ධතිය. හරි. මොනවාද මේ සමතුලිත පද්ධතිය ගැන අපට දීලා තියෙන තොරතුරු? හරිම සංයමයෙන් බලන්න. හරි නිදහසේ බලන්න. මම බලන හැටි. කලබලයක් නැහැ. පාඩුයි මම බලනවා. කලබුණ වුණා කියලා ඉතින් උත්තරයක් ගන්නේ නැහැ නේ. ළමයි මේ සමුද්‍රිත පද්ධතිය මුළු පීඩනය දීලා තියෙනවා. භාජනීය පීඩනය PT එක වැඩි කිරීම 10.5යි. සෝරි 10.6යි. ළමයි මුළු පීඩනය දීලා තියෙනවා. තව අපට දීලා තියෙනවා භාජනයේ ඉතිරිව ඇති ඝන ද්‍රව්‍යයේ පරිමාව නොසලකා හරින්නලු. ඒ කියන්නේ දැන් සෝඩියම් බයිකාබනේට් මෙතන තාමත් ඉතුරුලා ඉන්නවනේ. එයා නොසලකන මේ පරිමාව මේ භාජනයේ පරිමාවට බලපාන්නේ නැහැ. කියන්නේ වායු පද්ධතියට බලපාන්නේ නැහැ. එහෙනම් මෙතන පරිමාව තාම ඝන ඩෙසිමීටර 5ම තමයි. වායුවට ඉන්න පුළුවන් පරිමාව. වායුමය පද්ධතියේ ඉන්න පුළුවන් ඔච්චර පරිමාවක් තුල. උෂ්ණත්වය 328 සෙල්සියස් කියලා දන්නවනේ. ඒතර RT යගේ දීලා තියෙන ළමයි. R සහ T උෂ්ණත්වයේ ගුණිතය 5000යි. බලන්න 2016 ප්‍රශ්නෙමයි තනි කර මට නම්. ඩෝල් මවුලේ. මේකද 2016 ප්‍රශ්න උත්තර දුන්න 8000 කියලා මෙතන 5000 කියලා දීලා තියෙනවා. බලන්න ළමයි එක වගේ ප්‍රශ්න. ඊය නේද? 2016 ප්‍රශ්නෙත් සමුද්‍රිත පද්ධතියේ මුළු පීඩනය දීලා තිබුණා මේ. පරිමාවක් දීලා තිබුණා උෂ්ණත්වයක් දීලා තිබුණා. මෙතනදිත් ඒ කතන්දරෙම දීලා තියෙනවා. 2016 නම් ආරම්භයේදී වායුවක පරිමාව දීලා තිබුණා. මෙතන වායු නැහැ නේ ආරම්භයේදී. ආරම්භයේ මවුල දීලා තිබුණා වායුවේ. මෙතන මවුල නැහැ. කොහොම හරි කමක් නැහැ ළමයි. අපිට කියනවා මෙන්න මෙහෙම. මේ හැදෙන මේ සමුද්‍රති ජල වාෂ්ප මවුල ප්‍රමාණය හොයන්නලු. අපි මේ සමුද්‍රිත පද්ධතිය ජල වාෂ්ප වල මවුල ප්‍රමාණය හොයන්නලු. මෙතන තියෙන ජල වාෂ්ප මවුල හොයන්නලු. කොහොමද හොයන්නේ? මේකනේ සමීකරණය. මෙයා වියෝජනය වෙලා මේක ඝනයක් හදනවා. ඝනයක් වැඩක් නැහැ. මෙයා සහ මෙයා හදනවා. මේක දිහා බැලුවම මොකද හිතෙන්නේ? වායුමය පද්ධතිය දෙන්නෙක් ඉන්නවනේ කවුද? මෙයා සහ මෙයා. ඒ දෙන්නගේ ස්ටෝකියුමිති එකට එක නේද ළමයි? මේ බලන්නකෝ. මෙයා වියෝජනයේ වෙලා මෙයාලා හදද්දී මෙයා සහ මෙයා සමාන ප්‍රමාණ හදනව නේද? ඔව් ළමයි සමාන ප්‍රමාණ හැදෙනවා. මේ බලන්න එකට එකනේ. මෙයා යම් ප්‍රමාණයක් හදනවා නම් ඒ වගේම ප්‍රමාණයක් මෙයාගෙත් හැදෙනවා. කාරණා පැහැදිලිද? හොඳයි. මම මෙහෙම කරන්නද එන. මේ දෙන්නම සමාන මවුල ඉන්නවනේ පද්ධතියේ සමුද්‍රිත පද්ධතියේ. ඇයි ළමයි මෙයාගෙන් යම් ප්‍රමාණයක් හැදෙනවා මෙයාගෙත් ඒ ප්‍රමාණයක් හැදෙනවා. සමාන මවුල ඉන්නවා. ඔන්න ඔය මවුල දෙන්නගම එකතු වෙන්නේ ළමයි මෙතන මුළු මවුල කියන්නේ. සමුද්‍රිත පද්ධතියේ මෙයා ඝනයක් මෙයාත් ඝනයක්. ඒ දෙන්නගේ මවුල නෑනේ මෙතන වායු පද්ධතියේ. මේ වායුමය පද්ධතියේ මුළු මවුල කියන්නේ මේ දෙන්නගේ මවුල වල එකතුව. මේ දෙන්නගේ මවුල වල එකතුව. කාරණා පැහැදිලිද? හොඳයි. මම සමතුලිත පද්ධතියට දානවා PV සමාන nRT. ඇයි? උෂ්ණත්වයක් දන්නවා. පරිමාවක් දන්නවා. පීඩනයක් දන්නවා. තුන්දෙනෙක්ම දන්නවා නම් එකක් හොයන්න පුළුවන්. සමතුලිත පද්ධතියට PV සමාන nRT දානවා. සමතුලිත පද්ධතියට PV සමාන nRT. n උක්ත කරගන්න. ඉන් සමානයි PV විදීම RT. එහෙමනේ. n උක්ත කරගත්තොත් RT යනවා මෙහෙට. PV විදීම RT. දැන් හොඳ ළමයි වගේ ටක් ගාලා
මවුල හොයාගන්න මෙතන. සමතුලිත මවුල හොයාගන්න ඉක්මන් කරන්න. සමතුලිත මුළු මවුල. මුළු වායු මවුල නේද? වායු මවුල. මං කල හොයාගන්න. සමතුලිත පද්ධතිය තියෙන මුළු වායු මවුල ගන්න හොයාගන්න. කොහොමද මේක හොයන්නේ? පීඩනය දන්නවා මුළු පීඩනය එක වැඩිකීම් 10 6යි කියලා. එක වැඩිකීම් 10 6යි. එන්නෙම් ඍණ 2. පරිමාව දන්නවා ළමයි භාජනයේ පරිමාව 5යි. ඒක ගණන් ඩෙසිමීටර්නේ. ඔක ගණන් මීටර කරන්න. ගණන් මීටර කරන්නේ කොහොමද? 10යි ඍණ 3ින් වැඩි වෙනවා. RT ඉතින් සුළු කරන දෙයක් නැහැ. කෙලිම සුළු කරලා දීලා තියෙන බලන්න කොච්චර ලේසිද කියලා. 5 වැඩි කිරීම 10 3යි. ජූල් මවුලේට. බලන්න ළමයි ලස්සන කැපිලා යන දීලා දෙන හැටි මේවා ප්‍රශ්නද නේද? මීට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු ලෝකෙ කොච්චර ඉන්නවද? කිය දෙන්නේ. ධන 3 උඩට ගියාම ඍණ 6 වෙනවා මෙයත් එක්ක. ධන 3 උඩට ගියාම ඍණ 3යිනේ. ඒ ඍණ 3යි මේ ඍණ 3යි ඍණ 6යි. ධන 6 ඍණ 6 ලස්සන කැපිලා යනවා. යට පහයි උඩ පහයි කැපිලා ගියාම එකයි මවුල. ඔන්න ළමයි සමතුලිත මුළු මවුල එකයි කියලා එනවා. සමතුලිත මුළු මවුල එකයිලු. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ළමයි මේකට අනිවාර්යයෙන්ම PV සමානයි නාටි දාන්න පුළුවන් පරිපූර්ණ වායු ලෙස උපකල්පනය කළොත් මේ වායු දෙකම පරිපූර්ණ වායු ලෙස හැසිරෙනවා කියලා උපකල්පනය කරන්න වෙනවා. තේරෙනවද? නැත්තම් මේක කරන්න බෑ. එතන ලියන්න වායු පරිපූර්ණ ලෙස හැසිරී නම් කියලා මේක දාන්න. ඊට වඩා හොඳයි. ඒක තමයි උපකල්පනය. පැහැදිලිවම කියන්නේ. හොඳයි මේ මුළු මවුල ලැබෙන්නේ මේ දෙන්නගේ මවුල වල එකතු වෙන්නේ නේද? මේ දෙන්නගේ මවුල වල එකතු වෙන්නේ. මට ලියන්න පුළුවන් එහෙනම් මෙහෙම N CO2 ධන N H2O මේ දෙන්නගේ එකතුව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙම ලියන්න. මේ මවුල දෙකේ එකතුව තමයි ඔය. ළමයි සමීකරණ ස්ටෝකියමිතිය මොකක්ද කියන්න පුළුවන්? සමීකරණේ ස්ටෝකියමිතිය මොකක්ද කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් NCO2 සමානයි NH2O කියලා එහෙමනේ. මේ මෙයා එකක් හැදෙද්දී මෙයාත් එකක් හැදෙනවනේ. දෙන්නගේ මවුල සමානයි කියලා කියන්න පුළුවන්. මේ කියන්නේ ස්ටෝකියමිතිය අනුව මේ දෙන්නගේ මවුල සමානයි. එහෙම ලියන්න. දෙන්නගේ මවුල සමානයි. මේ දෙන්නගේ එකතුව එක වෙන්නේ කොහොමද ළමයි? සමාන දෙන්නෙක් එකතු කරාම එක වෙන්නේ කොහොමද? මෙයා 0.5 මෙයා 0.5 නේද? 0.5 එකතු කරාම නේද ළමයි එක වෙන්නේ? එන්න ළමයි NCO2 සමානයි NH2O සමානයි 0.5 කියලා ගන්න පුළුවන්. මේ දෙන්නම සමානයි. 0.5 එකතු කරාම තමයි එක වෙන්නේ. එම නේද? ලියන්න මේ විදිහට NCO2 සමානයි ඒ දෙන්න මවුල වෙනම නහනවා 0.5 මවුල NH2O සමානයි 0.5 මවුල. ඔන්න ළමයි දෙන්නගේ වෙන වෙනම මවුල හොයාගත්තා. අපෙන් අහන්නෙත් ළමයි H2O මවුල මෙන්න මේක අහන්නේ. මේක ඕනෙත් නැහැ. මේක අහන්නේ. සමතුලිත H2O මවුල අහන්නේ. මේක ඕනේ නැහැ. මේ අහන්නේ නැති දේවල් උත්තර දෙන්න ඕනේ නැහැ. මේක තමයි අහන්නේ. ලේසි නේද ළමයි? ලේසි. හරි. ඒකත් හරි. බලන්න කොච්චර ලේසිද නේද? ඇත්තටම ළමයි හරියට වැඩ කරනවා නම් අපිව පාස් කරන්න තමයි ළමයි මේ පේපර්ස් හදන්නේ. කවුද හිතන්නේ මේ ළමයි ෆේල් කරන්න හදනවා? ළමයි ෆේල් කරනද ළමයි විභාගයේ පේපර්ස් හදන්නේ නෑ. ළමයි පාස් කරන්න. ඒක ෆේල් වෙන්නේ නෑ. එහෙම තමයි ඉතින් නේද? ආරම්භයේදී මහා ලොකු හීන බලාපොරොත්තු රටටම පේන්න පම්පෝරි ගහගෙන වැඩේට බැස්සට මට කැක්කුමක් නෑනේ හැමෝටම.
සමහරුන්ට ඉතින් කැක්කුම එනවා අවසානයේදී. බය කිට්ටු කරලා. ඒතර ඉතින් මේක කැක්කුමක්ම පමණයි. හරි. අපිට කියනවා ඊළඟට මෙන්න මෙහෙම. මෙන්න මේ උෂ්ණත්වයේදී ඔය උෂ්ණත්වය මම කිව්වේ කීයද උෂ්ණත්වය 328යි සෙල්සියස්. මේ උෂ්ණත්වයේදී KP සහ KC යගේ අහනවා. මොනවාද ළමයි මේ ප්‍රශ්නේ? KP සහ KC යන මේ පද්ධතියේ මුළු පීඩනය දන්නවා. එක වැඩිකින් 10යි 6යි. ඉතින් දෙන්නගේ ආන්සර් පින් හොයන්න බැරි. බයි PCO2 සමානයි මුළු පීඩනය වැඩි කිරීම. ගේ මවුල භාගය. තමයි මවුල භාගය කීයද? එයාගේ මවුල 0.5යි. එදීම මුළු මවුල 1යි. එමන් 0.5 යාගේ මවුල මුළු මවුල 1යි. අපි කලින් හොයාගත්තනේ මුළු මවුල 1යි කියන්නේ. ඒතර එන්නේ කියලා තමයි. 5 වැඩි කිරීම 10යි. 5යි පැස්කල් කියනවා. සුළු කරලා බලන්න. මේක 0.5 10 6 කියන ළමයි 5 වැඩිකින් 10 5යි කියන්නේ. 0.5 10 6 කියන්නේ 5 වැඩි කිරීම 10 5. දෙන්නගෙම ළමයි මේ විදිහටම කිසිම දෙයක් තේරෙන්නේ නැති ළමයට තේරෙන්නේ මේ ලියන්න ඕනේ. යාගේ 0.5 බෙදීම 1. දෙන්නගෙම ළමයි මෙයාගේ 0.5 නේ මවුල. මුළු මවුල 1යි. යාගෙත් එනවා. 5 වැඩි කිරීම 10 6යි පැස්කල්. 10 5යි පැස්කල් කියලා. හරි. දැන් මොකද කියන්නේ? දැන් අපට කියන්නේ KP හොයන්න කියලා. අපේ KP සමානයි සමීකරණය. මෙයක් ඝනයක් මෙයක් ඝනයක්. දකුණු පැත්තේ ඉන්නවා දෙන්නෙක්. PCO2 වැඩි කිරීම PH2O. ඝනවල සාන්ද්‍රණ පීඩන ලියන්නේ නැහැ ළමයි අපි. මුන් දෙන්නක පීඩන 5 වැඩිකින් 10 5 ගන්න ඉන්නේ. 5 වැඩිකින් 10 5යි. මෙයාගෙත් 5 වැඩිකින් 10 5යි. එතනනවා ළමයි 25 වැඩිකින් 10යි. 10යි. ඒ කියන්නේ 2.5යි 10 11යි. පැස්කල් වර්ගය. ඊයා නේද ළමයි මේ වගේ ප්‍රශ්න. ඊයා. අර කොච්චර ලේසිද? නේද? කොච්චර ලේසිද බලන්නකෝ. කොහොමද 2016 විභාගෙ ලිව්වා නම් ගොඩ නේද? ආයි සුපිරියටම ගොඩ. ඉක්මන් කරා. හොඳයි. තමයි KP විතරක් නෙවෙයි අපෙන් KCත් අහනවා. KC හොයන්න කොහොමද? KC සමානයි. අර සමීකරණයෙන් හොයමු නේද? KP සමානයි KC සමීකරණ දිහා තියෙනවා. ඒක අපි දන්නවනේ කොහොමද හොයන්නේ? තමයි KP සමානයි KC වාරයක් RT ඩෙල්ටා n. අනිවාර්යයෙන්ම මේ සමීකරණ ඇසුරින් විතරක් KC හොයන්න. අර සාන්ද්‍රණ හොයවහන කරන්න ඵලම ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද දෙයක් කරද්දි පහසු ක්‍රමයේ තෝරගන්න ඕනේ. දැන් ඔයාලා දවසක වෘත්තිකව වෙනවා, ඉංජිනේරුවරු වෙනවා, දවසක වෛද්‍යවරු වෙනවා. එතකොට අපහසු මාර්ග නම් තෝරගන්න යමක් දැන් ලෙඩෙක් ආවට පස්සේ ඒ ලෙඩාගේ රෝගය නිర్ణය කරන්න මහා ලොකු වේලාවක් කාලයක් ගත කරන මහා ලොකු වටයක් යනවා. සමහරට ලෙඩා ජීවිතුන් අතර නැති වෙන්නත් පුළුවන්. ඒ වෙද්දි සූක්ෂම වෙන්න ඕනේ දරුවෙක් වෙද්දී. KP හොයාගත්ත එකෙත් මතක් වෙන්න ඕනේ. KC හොයාගන්න මේ සමීකරණය. මේක මතක නැත්නම් ඌ ඒ වැඩෙන් වැඩක් නැහැ. ඌට ලකුණු දෙන්න හොඳ නැහැ. දීලත් නැහැ මේක. එයාට කියලා තියෙනවා කෙලින්ම. මෙන්න මේ සමීකරණය ඇර වෙන උත්තර දීලා තියෙනවා නම් දෙන්න පහ කියලා. ළමයි ඩෙල්ටා n කීයද මට කියන්න. ළමයි වම් පැත්තක් නැහැනේ මේක අඩු වෙන්න ඝණයක් නේ තියෙන්නේ. දකුණු පැත්තේ වායු වලින් වම් පැත්තේ වායු අඩු කරන්න එපා ස්ටෝකියමිතිය. වම් පැත්තේ නෑ. දකුණු පැත්තේ වායු දෙකක් ඉන්නවා. එහෙනම් දෙකයි. ස්ටෝකියමිතිය මෙතනත් එකයි මෙතනත් එකයි ස්ටෝකියමිතිය වල එකතු දෙකයි. අඩු කරන වම් පැත්තේ ස්ටෝකියමිතියක් නෑනේ වායුවක් නෑනේ. හරි. එහෙනම් ළමයි KP සමානයි KC RT මෙතන වර්ගය ඩෙල්ටා n දෙක ආවනේ. දැන් KC යුක්ත කරගන්න. KP බෙදීම මොකක්ද? මේක මෙහෙට ගන්න.
RT වල වර්ගය. දැන් ළමයි ඉතින් ආදේශ කරලා තියෙනවා. දැන් ආදේශ කළ බලන්න කීය දෙන්නේ කියලා. ආදේශ කළ බලන්න උත්තර කීය දෙන්නේ කියලා. මම කරා. කේපි දන්නවා 2.5 10 11 කියලා. RT වලගේ දීලා තිනවනවා මේ 5 වැඩිකින් 10 3යි කියලා. ඒකේ වර්ගය. මෙතන වර්ගය. මෙතන ඒකකේ දාන්න ජූල් මවුලයට. ඒකේ වර්ගය. KC කීය දෙන්නේ? සුළු කළ බලන්න උත්තර කීය දෙන්නේ කියලා ඉක්මන් කරන්න. බලන්න KC කීය දෙන්නේ කියලා. 5 වර්ගය නම් 25යි 10 3 කියන්නේ 10 6යි. ඒක 2.5 10 7 එන්නේ 2.5 කැපිලා යනවා. එක වැඩිකින් 10 4යිද? බලන්න ඉක්මන් කරලා උත්තර කීය දෙන්නේ කියලා. එක වැඩිකින් 10 4යි නේ දෙන්නේ. එක වැඩි කිරීම 10 4යි. ඒකකේ කොහොමද ගන්නෙ? ඒක දිහා බලුවොත් අපි ස්වදන ඒකකේ කොහොම හරි කමන්නේ SI වලින් එන්න ඕනේ. ගන්න ඩෙසිමීටර් කියලා සාන්ද්‍රණයක් එන්න බෑ. ගන්න මීටර වලින් එන්න ඕන සාන්ද්‍රණය. KC වල ඒකක එන්න ඕන සාන්ද්‍රණය සුරින්නේ මේ බලන්න. වම් පැත්තේ ඝනයක් නේ තියෙන දකුණු පැත්තේ මෙතනක් ඝනයක්. වායු මේ දෙන විතරයි. ඒතර මෙයාලා ඊතර සාන්ද්‍රණය තියෙන්නේ. දකුණු පැත්තේ නේ. දකුණු පැත්තේ සාන්ද්‍රණ දෙකක් ඉන්නවා කියන්නේ. ඒකක එන්නේ මොකද්ද? මවුල වර්ග වෙනවා. ඝන මීටර ඍණ 6 වෙනවා. ඔක තමයි ඒක. තමයි මෙතන ඝන ඩෙසිමීටරනේ ඝන මීටර වලින් මට එන්නේ මේ සුළු කරාම. අවශ්‍ය නම් ඝන ඩෙසිමීටර කියලා ලියන්න ඕන නැත්නම් ඝන මීටර වලින්ම ඔහොම තියන්න උත්තරේ. එච්චරයි. ඉක්ම කරන්න ළමයි. දැන් මම ඔයාලව අරගෙන යන්නේ රෝමි ලක්කම් 3 ප්‍රශ්නෙට. රෝමි ලක්කම් 3. තමයි අපට රෝමි ලක්කම් 3 මොකද්ද කියන්නේ බලමු. අපිට කියන මෙන්න මෙහෙම උතරහ ගන්න. ඉහත විස්තර කරන ලද භාජනයට මෙන්න මේ භාජනයට CO2 අමතර ප්‍රමාණයක් එකතු කරනවලු. දැන් මේ සමුද්‍රයේ තියෙන පද්ධතිය. ඔන්න ඔය සමුද්‍රයේ තියෙන මෙතන තියෙන්නේ. ඔන්න ඔය සමුද්‍රිත පද්ධතියට CO2 දානවා තව පොඩ්ඩක් වැඩිපුර දානවා. දැන් මම ලේ චැටලියේ මූල ධර්මයට මොනවා වෙයිද? කොහොම හරි ළමයි CO2 වල ආංශික පීඩනය මම වැඩි කරනවානේ CO2 එකතු කරනවානේ. එකතු කරොත් ඉතින් ඒක අඩු කර ගන්න ඕනේ. වැඩි ප්‍රමාණයක් දින්න බෑ ළමයි. මම එකතු කරයි කියලා. මම CO2 එකතු කරපු නිසා CO2 අඩු කර ගැනීම සඳහා සමුද්‍රිතයේ වමට විස්ථාපනය වෙනවා. කතන්දර ඕනේ ප්‍රශ්න කියවමු. මේ නැවත සමුද්‍රිතයේ සකස් කර ගන්නවා. සමුද්‍රිතය නැවත සකස් කරනදී මේක වමට ගිහිල්ලා ඉතින් කතන්දරයක් වැඩක් නැහැ. එහෙම නැවත සකස් කරගත්තට පස්සේ විශ්ලේෂණයක් කරලා බලලා තියෙන පද්ධතිය දිහා. ඒතකොට දකින්නවා CO2 වල ආංශික පීඩනය H2O වල ආංශික පීඩනය වගේ 4 ගුණයක් ලෝ. දැන් මම CO2 එකතු කරනවානේ පද්ධතියට. හරි. ඒකට පස්සේ දැන් ලේ චැටලි මූල ධර්මයට අනුව පොඩි වෙලාවක් ගියාට පස්සේ ළමයි ආයෙ සමුද්‍රිතයක් හදා ගන්නවා. අලුත් සමුද්‍රිතයක් හදා ගන්නවා. ළමයි උෂ්ණත්වය වෙනස් කළා නෑ. ඒ කියන්නේ KP වෙනස් කළා නෑ. අරගේම තමයි. KP අරගේම තමයි. කොහොම හරි මේ සමුද්‍රිත අලුත් සමුද්‍රිත පද්ධතියේ CO2 වල ආංශික පීඩනය ජල වාෂ්ප වල ආංශික පීඩනය වගේ 4 ගුණයක්. දැන් උදාහරණයක් විදියට නව සමුද්‍රදී මම ලියුවොත් pH2O කියන H2 වල ආංශික පීඩනය x කියලා
PCO2 කීයද? මේ වගේ 4 ගුණයක් 4x. එහෙනම් මම කියන්නේ ජල වාෂ්ප ලාංකික වියන x නම් CO2 ලාංකික වියන වගේ 4 ගුණයක් 4x. දැන් අපිට කියනවා මේ තත්ත්වය යටතේ CO2 සහ ජල වාෂ්ප ලාංකික පීඩන හොයන්නලු. උන් දෙන්නක ආංශික පීඩන හොයන්නලු. x ලාගේ හොයාගත්තා නේද නේද? ආංශ x ලාගේ හොයාගත්තා නේද? මුගේ ආංශික පීඩන කෙලිම x නේ. මේ 4x. ළමයි මේ සමුද්‍රිත පද්ධතියේ Kp යගේ වෙනස් වෙන්නේ නැහැ. සමීකරණ ලියන්නම්. PCO2 වැඩි කිරීම PH2O. තමයි Kp වලගේ වෙනස් වෙන්නේ නැහැ. ඒක අරගෙම තමයි මම Kp පස්සේ ආදේශ කරන්නම්. මෙයාගේ අගේ කීයද? x. sorry CO2 වලගේ 4x නේ. ජල වාෂ්ප වලගේ කීයද ආංශික වෙන්නේ? මම ගත්තේ කීයක් කියලාද? x කියලා. එතකොට එනවා Kp සමානයි 4x වර්ගය. x වර්ගය සමානයි Kp බෙදීම 4. එහෙම නේද? දැන් x සමානයි Kp බෙදීම 4 වර්ගමූලය. එහෙම නේද? දැන් Kp යගේ දන්නවනේ ඔයාලා. කලින් Kp යගේම තමයි. උත්තරේ ගන්න හික්මන් කරන්න. ළමයි වල Kp යගේ හොයාගත්තානේ කීයද කියලා. 2.5 10 11 12 දිනයන්ද ආවේ. Kp යගේ. ඒකට ආදේශ කළ උත්තරේ ගන්න. බලන්න මතකද දෙන්නේ කියලා. x සමානයි Kp විදන්න 4යි. ඒක වර්ගමූලය ගන්න. x සමානයි Kp වගේ 2.5යි 10යි 11යි පැස්කල් වර්ගය බෙදීම 4 ඒකේ වර්ගමූලය. x සමාන කීයද දෙන්නේ කියලා බලන්න ඉක්මන් කරන්න. 25 කළොත් 10 12යි. එහෙම නේද? 25 බෙදීම 4 වර්ගමූලය. අපරාධ ළමයි අපිට මෙතනින්ම වැඩේ කොට දාගන්න තිබුණා අපරාධය. මේ බලන්නකෝ. මෙච්චර දුර යන්න ඕනේ මම මෙහෙම කරන්න. මේ බලන්න. x වර්ගය සමානයි. Kp කීයද ළමයි? 2.5යි 10යි 11යි. මම මේක 25 වැඩි කිරීම 10 12 කියලා ගන්න අවුලක් නැහැ නේ. sorry 25 වැඩි කිරීම 10 10යි නේද? 10 10යි. 10 10යි. බෙදීම 4. කීය දෙන්නේ? දෙපැත්ත දැන් මෙහෙම කරන්න පුළුවන්. මේක x වර්ගය සමානයි මෙතන 5 වර්ගය. මෙතන 10යි 10. බෙදීම 2 වර්ගයනේ. තමයි කීය දෙන්නේ? සියල්ලගේම ළමයි දෙපැත්තම වර්ගමූල ගත්තොත් මොකක් වෙයිද? මෙතන x වෙනවා. මෙතන 5 වෙනවා. මෙතන 10 5 වෙනවා. මෙතන 2 වෙනවා. දෙපැත්තම වර්ගමූල කළා. මේක වර්ගමූල කළා මේක වර්ගමූල මේක වර්ගමූල කළා මේක වර්ගමූල කරන 10 5 වෙනවනේ. ඒතර 5 2කින් බෙදුවම ළමයි 2.5යි. අපිට එනවා 2.5යි 10 5යි පැස්කල්. x යන ආන්සර් පින්නන ළමයි. පැස්කල් වලින් උත්තර එනවා. ලේසි නේද? ඔන්න ළමයි x ලා ගෙවුවා. දැන් අපෙන් අහන්න මොකද? දෙන්නගේ ආන්සර් පින් නේද වෙන වෙනම හැදුවේ. නම් PH2O සමානයි. x කියන්නේ 2.5යි. 5යි. PCO2 සමානයි. ඔය 4ක්. එක වැඩිකින් 10 6යි. බලන්න මේ කොච්චර ලේසිද කියලා. වැඩි ලේසි නේද? සුපිරිටම ලේසි. සුපිරිම් පේපරයක්. පට්ට ලේසි පේපරයක් නේද? ඇති දෙයක් නෑ කියලා හිතනවද දැන්? ඇති දෙයක් නෑ ළමයි. කොහොමද 2017 ඉවුණා ගොඩ නේද?
ඔන්න මම දරුවන්ට 2017 පේපර් එකක් ওই විදිහට කරලා දුන්නා.